සුබෝදෑසනක්. දිවියට අත්වලක් තුළින් අප මේ සතියේ ඔබ හමු වෙනවා. අපි මේ මොහොතේ මේ වැඩසටහන ඔබට ඉදිරිපත් කරන්නේ කුඹුක ශ්‍රී වජිරඥාන ධර්ම නිකේතනයේ සිට. මේ ධර්ම නිකේතනයේ සිට අද දවසේදී අපි සෝදානම් ඔබේ ජීවිතවල පසුතැවීම් ගැන කතා බහ කරන්න. අපිට ඇතිවන සිතුවිලි වල පසුතැවීම් සහගත සිතුවිලි ඇතිවීම සාමාන්‍ය දෙයක්. හැබැයි මේ සිතුවිලි කළමනාකරණය කර ගැනීම නම් ඊටම වැදගත්. ඒ සඳහා අවශ්‍ය කරන ධර්මානුකූල මඟ පෙන්වීම ලබා ගැනීමටයි අද දවසේදී අපි සූදානම් වන්නේ. ඒ සඳහා සුපුරුදු පරිදි දිවියට අත්වලක් වෙනුවෙන් ඔබට මට අත්වලක් සපයන්නට වැඩමවා වදාළ කුඹුක ශ්‍රී වජිරඥාන ධර්මනිකේතනයේ ගරු අනුශාසක මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය රාජකීය පඬිත පූජ්‍යපාද ගල්කිස්සේ සෝමානන්ද අපේ ස්වාමීන් වහන්සේ নমස්කාර පූර්වකව පිළිගනු ලබනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අද දවසේදී අපි සාකච්ඡා කරන්නේ මාතෘකාව ගැන අපි කිව්වා. ඒ තමයි පසුතැවීම් සහගත සිතුවිලි. මේ මාතෘකාව ගැන කතා බහ කරද්දී පසුතැවීම් සහගත සිතුවිලි කළමනාකරණය කියන කාරණාව අද දවසේදී කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය කරන ධර්මානුකූල මඟ පෙන්වීමයි ලබා ගන්නට සූදානම් වන්නේ. පසුතැවීම කියන්නේ මොකක්ද? අපේ හාමුදුරුවනේ සරලම ප්‍රශ්නයෙන් අපි මේ ප්‍රවේශය ලබා ගනිමු. පසුතැවීමක් කියන්නේ මොකක්ද අපේ හාමුදුරුවනේ? ප්‍රථම කොට චිත්‍රාංග ජයමග රූපවාහිනිය ඔස්සේ සෑම සතියකම උදෑසන කාලයේ විකාශනය කරන දිවියට අත්වලක් වැඩසටහන මෙහෙයවන ඔබතුමාටත් ඒ වගේම මේ වැඩසටහන හා සම්බන්ධව සිටින සියලුම ශ්‍රාවක පින්වතුන්ටත් අපි තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අද දිවියට අත්වලක් ධර්ම සාකච්ඡාවේ මාතෘකාව හැටියට තෝරාගෙන තියෙන්නේ අපේ ජීවිතයට අතිශයින් වැදගත් ජීවිතයට බලපාන මාතෘකාවක් සම්බන්ධයෙන් කතා කරන්න. පසුතැවීම කියන මාතෘකාව තුළම අන්තර්ගත වෙනවා චිත්‍රාංග තේරුම. ඒ කියන්නේ අද කරන කටයුත්තක් නිසා අනාගතයේදී එතකොට ඒ අනාගතය කියලා කියනකොට අපි මේ අනාගතයත් හරියට විග්‍රහ කරගන්න ඕන. මේ මොහොතේ පටන් ආපු නැති ඊළඟ මොහොතේ සිට නිර්වාණය සාක්ෂාත් කරගන්න මොහොත දක්වාම අයිති වෙන්නේ අනාගතය කියන කොටසට. අනාගත කියන්නේ නොආපු කොටස. එතකොට මේ තැවීම කියලා කියන්නේ දුකට පීඩණයට පත්වීම. පසුකාලීනව අද කරන වැඩේ නිසා අද කරන කටයුත්තක් නිසා පසුකාලීනව පීඩණයකට දුකකට පත්වෙන්න හේතු වන ස්වභාවය තමයි පසුතැවීම කියන්නේ. එතකොට ඒක හෙට වෙන්න පුළුවන්. නැත්තම් ඊළඟ තත්පරේ වෙන්න පුළුවන්. ළමා කාලයේ ගෙවිලා ගිහිල්ලා තරුණ කාලේ වෙන්න පුළුවන්. තරුණ කාලයේ ගෙවිලා ගිහිල්ලා මහලු කාලය වෙන්න පුළුවන්. ජීවිතයේ අවසන් වෙලා ඊළඟ භවයකදී වෙන්න පුළුවන්. නැත්තම් භව 7-800කින් වෙන්නත් පුළුවන්. එතකොට ඒ තරම් දීර්ඝ කාලීනව පසුතැවීම් ඇති වෙන්න පුළුවන් මේ මොහොතේ අවධානය ගිලිහිලා කටයුතු කරනවා. ඒ නිසා චිත්‍රාංග අහපු ප්‍රශ්නය සරල ප්‍රශ්නයට සරලවම දෙන්න තියෙන උත්තරය තමයි පසුතැවීම කියන්නේ නිවන සලසා ගන්නා මොහොත දක්වාම Tamanට දුක පිනිස හේතු වන කාරණා ඉටු කිරීම. අද දවසේ කරන කටයුත්ත අනුව තමයි ඉදිරියේ පසුතැවෙනවාද නැත්නම් පසුව සතුටු වෙනවාද කියන එක ගැන තීරණය කරන්න.
අපි හැමදෙරේ පසුතැවීම් සහගත සිතුවිලි අද දවසේ ඇති වෙනවා නම් ඊට අදාළ ක්‍රියාව සිදුවන්නේ ඊට ප්‍රථමයෙන් ඔබ වහන්සේ කියූ ආකාරයටම. එතකොට අද දවසේදී පසුතැවීම් සහගත සිතුවිල්ලක් ඇති වුනහම මේ තත්ත්වයට අපි කොහොමද මුහුණ දෙන්නේ? අපිට කාලය හරහා යන්න බෑ අතීතයට. ගිහිල්ලා වෙනස් කරන්න බෑ දේවල්. එතකොට මේ සඳහා තිබෙන ප්‍රවේශය මොකක්ද අපි හඳුරන්නේ? ඇත්තටම මේ බුදුරජාණන් වහන්සේ ඔය හේතුව නිසාම තමයි අතීතය ගැන හිත හිතා පසුතැවෙන්නත් එපා, ආපු නැති අනාගතය ගැන බිය වෙන්නත් එපා, වර්තමානයේ හරියට ජීවත් වෙන්න කියලා කියන්නේ. මොකද මේ වර්තමානය තමයි අතීතය සහ අනාගතය තීරණය කරන කාර්ය සීමාව. වර්තමානයේ අතීතයක් වෙනවා. එතකොට ඒ අතීතයේ කරපු දේවල් වර්තමානයේ සමහරකට දුක පිණිස පවතින්න පුළුවන්. එතකොට මේ ඉන්න මොහොත හරියට තේරුම් ගන්න පුළුවන් නම්, හරියට බුද්ධිමත්ව ප්‍රඥාවෙන් යුක්තව මේ මොහොත ගත කරනවා නම් ඒ කෙනාට අතීතයත් අනාගතයත් දෙකම සුන්දර කරගන්න පුළුවන්. එතකොට දැන් අපි කල්පනා කළ යුතුම කාරණාවක් තමයි පළවෙනියටම වර්තමානයේ තුල මේ වෙනකොට අපි කල්පනා කරන්න ඕන මොන හේතු නිසාද, මොන වගේ කටයුතු නිසාද අපට පසුතැවෙන්න වෙන්නේ. එතකොට පළවෙනියටම චිත්‍රාංග අපි පසුකාලීනව තැවෙන්න හේතු වන වැඩ අද නොකර ඉන්න ඕන. ඊළඟට අපි පෙර කරපු කර්මවල විපාක හැටියට මේ වෙනකොට පසුතැවෙනවා නම් ඒ පසුතැවීම ඉදිරියේ අපි කොහොමද නැගිටින්නේ කියලා ඉගෙන ගන්නත් ඕන. ඔන්න ඔය කාරණා දෙක තමයි මම හිතන්නේ අද සාකච්ඡාවට වැදගත් වෙන්නේ. පසුතැවෙන්නේ නැතුව ඉන්නත්, පසුතැවෙන්න සාධක ඇති වෙලා ඒ සාධකවල ප්‍රතිඵල හැටියට පසුතැවෙන අයට ඒ පසුතැවීම නැති කරගන්න ක්‍රමය තමයි අපි කියන්නේ. පළවෙනියටම අපි කල්පනා කරන්න ඕන පසුතැවෙන්නේ නැති වෙන්න වැඩ කරන විදිය. එතකොට මේක අංශ ගණනාවකට බෙදිලා යනවා. ඔය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ජාතක දේශනාවක් තියෙනවා ජනසන්ධ ජාතකය කියලා. ජනසන්ධ රජතුමා, එතකොට බුද්ධෝත්පාද කාලයක් නෙවෙයි, බෝසතාණන් වහන්සේ. ජනසන්ධ රජතුමා රටවැසියාව පොහොය දවසක ගෙන්නගෙන බණ කියනවා. ඒ බුදු කෙනෙක් නැති කාල සීමාවලදී මේ හැදෙන්න ඕන කරන කාරණා, මිනිසුන්ගේ ජීවිතයට අර්ථ සම්පන්න වන කාරණා ඉස්සර රජවරු දේශනා කරලා තියෙනවා. රජතුමා තමයි බණ කියන්නේ. හැදෙන්න ඕන විදිය, අද දවසේ කළ යුතු කාර්ය මොනවද, ඒව පිළිබඳව රජතුමා තමයි දැනුවත් කරන්නේ. එතකොට ජනසන්ධ ජාතකයේදී බොහොම ලස්සනට පැහැදිලි වෙනවා පසුකාලීනව පසුතැවෙන්නේ නැති වෙන්න අද දවසේ කළ යුතු කාරණා. ළමා, තරුණ, මහලු හැම කෙනෙකුටම. එතකොට එතනදී විශේෂයෙන් වැදගත් වන කාරණා බොහෝමයක් තියෙනවා. ළමා කාලේ ගත කරන ළමයින්ට මේ ජනසන්ධ රජතුමා දීපු උපදේශ. එයම බුදුහාමුදුරෝ දේශනා කළා ලෝකයාට. ඒ අනුමත කිරීමත් එක්ක මේක බුද්ධ දේශනාව බවටම පත් වෙනවා. එතකොට බුදුහාමුදුරෝ දේශනා කරනවා ළමා කාලය තුල ළමෙක්, අපි පළවෙනියටම ළමයා ගැන කල්පනා කරමු. අද මේ වැඩසටහන අහගෙන ඉන්නවා නම් දරුවෝ, ඒ දරුවෝ කල්පනා කරන්න ඕන අද දවසේ මම කොයි විදියටද කටයුතු කරන්න ඕන අනාගතේ පසුතැවෙන්නේ නැති වෙන්න. බුදුහාමුදුරු පෙන්නවා ඉගෙන ගන්න තියෙන කාලේ ඉගෙන ගැනීම පස්සේ පසු නොතැවෙන්න හේතුවක්. එතකොට ඉගෙන ගන්න තියෙන කාලේ, ඉගෙන ගන්න පුළුවන් කාලේ, ධාරණය කරගන්න ශක්තිය තියෙන කාලේ, මතකය හොඳට තියෙන කාලේ, මහන්සි වෙන්න පුළුවන් කාලේ දරුවෙක් හොඳට ඉගෙන ගන්න ඕන.
ශිල්පීය ඥානය ඇති කරගන්න ඕන. ඒ ළමා කාලය තුල ළමයා අධ්‍යාපනයට තැන දෙන්නේ නැතුව වයසට නොගැලපෙන දෙයකට යොමු වෙලා කටයුතු කළොත් ඒ ළමයාට පස්සේ පසුතැවෙන්න වෙනවා. ඉගෙන ගත්තේ නැත්තම් චිත්‍රාංග සල්ලි තියෙන්න පුළුවන් ඒත් එයා බබලන්නේ බැබලන කෙනෙක් වෙන්නේ නැහැ. කොච්චර සල්ලිකාරයෙක් වුණත් මොනතරම් ලොකු ගේක හිටියත් මොනතරම් ලොකු වාහනයක් පාවිච්චි කළත් මෙයා යම් යම් තැන්වලදී හිර වෙනවා. ඒ නිසා ළමෙක් හැටියට ළමා කාලේ හොඳට ඉගෙන ගන්න ඕන. ඊළඟට තමන්ගේ දෙමව්පියන්ට මනාව සත්කාර සම්මාන සිද්ධ කරන්න ඕන. අම්මා තාත්තා වෙනුවෙන් තමන්ගෙන් විය යුතු යුතුයකම් තියෙනවා. ඒවා නොපිරිහෙලා ඉටු කරන්න ඕන. එතකොට ඒ යුතුයකම් හරිහැටි සම්පූර්ණත්වයට පත් කරන්නේ නැත්නම් අන්න ඒ අයට පසුතැවෙන්න සිද්ධ වෙනවා. ඊළඟට හම්බ කරන්න පුළුවන් කාලේ චිත්‍රාංග හොඳට හම්බ කරන්නත් ඕන. එතකොට ඒක නිවැරදි ජීවිකාවක් අනුව සිද්ධ කරන්නත් ඕන. හොඳට හම්බ කරන්න ඕන. මොකද ධනය තිබීම Tamanට සුවයට හේතුවක්. එතකොට පසු කාලීනව පසුතැවෙන්න වෙන්නේ නැහැ Tamanට යම්කිසි ආර්ථික ශක්තියක් තියෙනවා නම්. ඒ නිසා හම්බ කරන්න පුළුවන් කාලේ හොඳට ඇඟේ හයිය තියෙන කාලේ හිතේ හයිය තියෙන කාලේ හොඳට හම්බ කරන්න ඕන. යුතුයකම් ටික මනාව ඉටු කරන්න ඕන. ධර්මානුකූල පදනමක ජීවත් වෙන්න ඕන. හොඳට බණ අහන්න ඕන. හොඳට ධර්මයේ පරිශීලනය කරන්න ඕන. ධර්ම ග්‍රන්ථ පරිශීලනය කරන්න ඕන. ඒ වගේම සිල්වන්ත ජීවිත ගත කරන්න ඕන. මෙන්න මේ විදියට අද දවසේ ඔබ ළමෙක් නම් ළමෙක් හැටියට, තරුණයෙක් නම් තරුණයෙක් හැටියට, වැඩිහිටි කෙනෙක් නම් වැඩිහිටියෙක් හැටියට අද දවසේ කරන කටයුත්ත බොහොම සාර්ථකව නිවැරදිව සම්පූර්ණ කරනවා නම් එයාට පසුතැවෙන්න තියෙන හේතු බොහොම අඩුයි. එතකොට පසුතැවෙන්නේ නැති වෙන්න නම් දුරදිග බලලා අද දවසේ තීන්දුව తీරන ගන්න ඕන. හදිසි තීන්දුව తీරන නොගත යුතුයි. හොඳට කල්පනා කරලා දුරදිග බලලා තීන්දුව తీරන ගන්න ඕන. ඊළඟ කාරණාව තමයි පසුතැවෙන්න හේතු වන කාරණා බුදුහාමුදුරු පෙන්වුවා. ඔය පසුතැවීම ආවා කියන්නේ කලබල එනවා කියන එකනේ හිතට. ඔය හිතේ කලබලය සහ පසුතැවීම බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ නීවරණයක් ඇටියට. ඔකට කියනවා උද්දච්ච කුක්කුච්ච නීවරණය. උද්දච්ච කුක්කුච්චම් භික්කවේ ආවරණං නීවරණං චේතසෝ අජ්ජාරුහෝ පඤ්ඤාය දුබ්බලී කරණ. නිවන පිණිස හේතු වන ප්‍රඥාව දුබල කරන. පසුතැවීමක් එනකොට වෙන්නේ ඒකයි. ප්‍රඥාව දුබල කරන, නිවන ආවරණය කරන, වහලා දාන කාරණාවක් තමයි උද්දච්ච කුක්කුච්ච. ඒ කියන්නේ සිතේ නොසන්සුන්කම සහ පසුතැවීම. නොසන්සුන්කමක්, පසුතැවීමක්, එහෙම නැත්නම් උද්දච්ච කුක්කුච්ච නීවරණය පෝෂණය වෙන්න බලපාන සාධකයේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා නොදැනුවත්කම, තේරුම් නොගැනීම, ඉගෙන නොගැනීම. හරි? එතකොට මේ ලෝකයේ යථාර්ථය පිළිබඳව ඉගෙන ගන්නේ නැත්තම්, යන්න ඕන විදිය ගැන තේරුම් ගන්න නැත්තම්, කළ යුතු කාර්ය පිළිබඳව අවධානයක් නැත්නම්, අන්න ඒ නොදැනුවත්කම, අවබෝධයක් නැතිකම, තේරුම් නොගැනීමයි උද්දච්ච කුක්කුච්ච නීවරණය පෝෂණය වෙන්න හේතුව වෙන්නේ. ඒ නිසා තමයි බුදුහාමුදුරු දේශනා කළේ ඉපදීම දුකක් කියලා තේරුම් ගන්න. තේරුම් ගත්ත කෙනෙක් කලබල වෙන්නේ නැහැ. වයසට යන බව තේරුම් ගන්න. තේරුම් ගත්තොත් වයසට යන තැන කලබල වෙන්නේ නැහැ. ලෙඩ වෙන බව තේරුම් ගන්න. තේරුම් ගත්ත කෙනා ලෙඩ ඉදිරියේ කලබල නැහැ.
මැරෙන බව තේරුම් ගන්න. තේරුම් ගත්ත කෙනා මරණය අභියස කලබල නැහැ. සසරේ හැටි තේරුම් ගන්න ඒ කෙනා සසරේ කලබල නැහැ. එතකොට මේ තේරුම් ගැනීම, දැනුමත් වීම, අවබෝධය ඇති කර ගැනීම, පරිණත වීම නැත්නම් බහුශෘත වීම මෙන්න මේක තමයි මේ පසුතැවීම නැති කරන්න තියෙන එකම මඟ. එතකොට අපි අද දවසේදී හෙට උදා වෙන්න තියෙන තැවීම් නැති කරගන්න අපි කලමනාකරණයක් කරන්න ඕන. එතකොට හිතට ඕන දේවල් කරන්න යන්න බෑ. අපි හිතන්න ඕන හෙට ගැන. හෙට දවසේදී මේ පසුතැවෙන්න හේතුවක් වෙන්න පුළුවන් නිසා අද දවසේ නිවැරදිව ජීවත් වෙන්න ඕන. එතකොට දැන් අපි හිතමු චිත්‍රාංග අපි සිල් සමාදන් වෙලා සිල්වන්තව ගුණවන්තව අධ්‍යාපනයත් හොඳටම හදාරමින් ඒ විදියට මේ පස්සේ පසුතැවෙන්නේ නැති වෙන විදියට අද දවස කළමනාකරණය කළා කියලා. ඒ අද දවස කළමනාකරණය කළත් යම් යම් කරුණු කාරණා පසුතැවෙන්න හේතු වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් හොඳ වැඩ කරන අය ඉන්නවනේ. හොඳ වැඩ නිතරම කරන කෙනෙක්ගේ අතින් නරක එකක් වුණොත් ඒ නරක විශේෂ වෙනවා. හරි? නරක වැඩ කරන කෙනාට හොඳක් කළොත් ඒ හොඳ විශේෂ වෙනවා. එහෙම දෙයක් තියෙනවා. හොඳ වැඩිපුර කරන කෙනා නරක වැඩක් කළොත් එයාට ඊළඟට මතක් වෙන කරපු හොඳ නෙවෙයි නරක. සාමාන්‍ය සමාජෙත් ඇති එහෙමනේ. හොඳ 100ක් කළත් වැඩක් නැහැ. එක නරකක් කරපු ගමන් 100ම කැපිලා යනවා. සාපේක්ෂව. ඔව්. සාමාන්‍යයෙන් සමාජයේත් එහෙමයි. ඒතකොට Tamanටත් එහෙමයි. අපි හිතමු පොය 12ම සිල් අර ගන්නවා. එක පොයක් බැරි වුණොත් බැරි වෙච්ච එක ගැන තමයි හිතෙන්නේ. එතකොට ඒ වගේ ජීවිතේ කොච්චර පසුතැවෙන්නේ නැතිව ජීවත් වෙන්න උත්සාහ කළත් සමහර විට යම්කිසි සිදුවීමක් නිසා අධික පසුතැවීමක් ඇති වෙන්න පුළුවන්. එතකොට අපි කරන්න ඕන දේ තමයි ඒ කාරණාව මෙනෙහි කර කර මනස තුල ඒ සිතිවිල්ල පෝෂණය කරන්නේ නැතුව ඒ සිතිවිල්ල දුර්වල කරන්න මහන්සි ගන්න ඕන. ඒ කියන්නේ කරපු වැරදි හිත හිතා පසුතැවෙනකොට වෙන්නේ තවත් පසුතැවීම් වර්ධනය වෙනවා. ඒ නිසා මේ පසුතැවෙන්න හේතු වෙච්ච දේවල් වෙන්න පුළුවන්. වෙලා තියෙන දේවල් ගැන හිතා ගියොත් මොකද වෙන්නේ? ඒකේන අර බීජයක් රෝපණය කරලා මහ වෘක්ෂයක් හැදෙනවා වගේ අර පසුතැවෙන්න හේතු වෙච්ච එක කාරණාව මහා පසුතැවීමක් බවට පරිවර්තනය වෙනවා. අද ගොඩාක් වෙලාවට ඕක එන්නේ වයසකයට. වයසට ගියාම මතක තියාගන්න මේ ළමයි හිතාගෙන ඉන්නවා ළමා කාලේ කරන ඒවා වයසට යනකොට ගාණක් නැති වෙයි. තරුණයෝ හිතාගෙන ඉන්නවා තරුණ කාලේ කරන දේවල් වයසට යනකොට ගාණක් නැති වෙයි. හැබැයි ළමයට ළමා කාලේ කරපු දේවල් තරුණ කාලෙදී අමතක වෙන්න පුළුවන්. හැබැයි ළමා කාලේ තරුණ කාලේ දෙකේම කරපු දේවල් හොඳට මතකයට මතුවෙන කාලයක් තමයි වයසට ගියාම. වයසට ගියාම චිත්‍රාංග මේ එදා කරන වැඩේ අමතක වුණත් එදා දවසේ කරපු වැඩේ අමතක වුණත් අතීතේ හොඳට මතක් වෙනවා. එතකොට ගොඩාක් වෙලාවට ඔය පසුතැවීම කියන එක වැඩි වෙන්න පුළුවන් වයසකයට. මොකද එතනින් එහාට හදාගන්න වෙලාවකුත් නැහැ කියලා ඒගොල්ලන්ට දැනෙනවා. සමහරක් විට දැන් අපිව හම්බෙන්න වැඩිහිටි වයෝවෘද්ධය එනවා. සමහරක් විට ඒ අය කියන දේවල් ගැන අහනකොට චිත්‍රාංග බයකුත් එනවා. මේ පොඩි දේවල් සමහරක් විට අද පීඩනයක් වෙලා. සමහරු කියනවා මේ සත්තු මරපු එකක්. එක සතෙක් මරපු එක අද නිතරම මතක් වෙනවලු. මට පහුගිය කාලෙක අවුරුදු 80ක විතර පාසක මහත්තයෙක් එයා ඇවිල්ලා කියන හොඳට සිල් ගන්නවා ඒව කරනවා කෙනෙක් ඇවිල්ලා කියනවා හාමුදුරනේ මට පුදුම පීඩනයක් තියෙන්නේ මම දවසක් අම්මටයි තාත්තටයි දෙන්නටම බැන්නා බොහොම කැත විදියට අම්මයි තාත්තයි දෙන්නම නැති වෙලා මට අද පුදුම දුකක් දැනෙන්නේ හාමුදුරුවනේ එදා ඒ බැන් එක ගැන.
එතකොට බලන්න පොඩි දෙයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එදා එක ගණන් ගත්තේ නැහැ. බැන්න. හැබැයි මේ අවුරුදු ගාණක් ගිහිල්ලා අවුරුදු 80ක් විතර වෙලා අද යාට පසුතැවීමක් තියෙනවා මං ඇයි අම්මට තාත්තට බැන්නේ. එතකොට මේ වැඩිහිටි ඈත් එක කතා කරනකොට ගොඩාක් ඒ වගේ පසුතැවිච්ච තැන් ගැන කියනවා. එතකොට ඒ වගේ තත්වයක ඉන්න කෙනෙක් කරපු දේවල් ගැන නැවත නැවත මතක් කර ඒ ගැනම මනෝභාවය ක්‍රියාත්මක කරන තරමට තවත් අකුසල් තවත් පව් පිරෙනවා මිසක්කා එයාට සැනසීමක් ඇති කරගන්න පුළුවන්කමක් නැහැ. එතකොට අපි උපක්‍රමශීලීව කල්පනා කරන්න ඕන මගේ අතින් එහෙම වැරද්දක් වුණා තමයි. හැබැයි මම තේරුම් ගත්තා. මම තේරුම් අරගත්තා ඒක වැරදි කියලා. වැරද්දක් කළාම ඒක වැරදි කියලා තේරුම් ගැනීමම වටිනවනේ. ඊට පස්සේ ඒ වරද නැවැත්තුවා. නවත්තලා මම හොඳ ජීවිතයක් ගත කළා. අන්නේ ගත කරපු හොඳ ජීවිතය මෙනෙහි කරන්න. ඒ හොඳ ජීවිතය මෙනෙහි කරන තරමට Tamanට පරලොව ගමනවත් සුවපත් කරගන්න පුළුවන්කම ලැබේ. දැන් ඊළඟට ගොඩක් දෙනෙක් කියන දේවල් තමයි ජීවිතේ කරන්න තිබිච්ච දේවල් කරගන්න බැරි වුණාම. දැන් ගොඩක් දරුවෝ ඒ වගේ තත්ත්වවලටපත් වෙනවා සමහර විට අම්මට තාත්තට සලක ගන්න බැරි වුණාම. අම්මා තාත්තා නැති වෙනවා අනේ වතුර ටිකක්වත් මට දී ගන්න බැරි වුණා පසුතැවි. ඊළඟට සමහරක් විට අසනීපයි කියලා තියෙනවා රෝහල් ගෙනියන්න උනන්දු වෙලා නැති වෙලා. අපරාධය අමාරුයි කියලා කිව්වනේ මං ගෙනිච්චනම් මේක වෙන්නේ නැහනේ පසුතැවීම. ඒ වගේ ජීවිතේ විවිධ අවස්ථාවල පසුතැවීම එන්න පුළුවන් එහෙම ඒවා. එතකොට දැන් සමහරක් විට අම්මයි තාත්තයි දඹදිව වන්දනාව එක්කන් යන්න හිතාගෙන හිටියා ඒක මට කරගන්න බැරි වුණා. අනේ ඉතින් මං ආයේ කවදා යවන්නද? අම්මටයි තාත්තටයි දඹදිව වන්දනා කරව ගන්න බැරි වුණානේ කියලා. ඒ වගේ පසුතැවීම මහා ප්‍රබල විදියට එන්න පුළුවන්. එහෙම ඒව එන්න ඉඩ තියෙනවා. මොකද හේතුව අපි හැමෝම ජීවත් වෙන අවිනිශ්චිත ලෝකයක. දැන් හෙට දවසේ කෙනෙක් වෙනුවෙන් කරන්න තියෙන වැඩේ අපිට කරන්න බැරි වෙන්න පුළුවන්. ඒක නා මිය ගියොත් අද ඒකේ අඩුව හිටිනවා. එතකොට අපි ඔක්කොම අවිනිශ්චිත ලෝකයක ඉන්නේ. එතකොට අපි හිතාගෙන ඉන්න දේවල් සමහරක් විට කරන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඒ ගැන හිත හිතා පීඩනයක් විඳිනවාට වඩා හොඳයි ඒ පසුතැවීම නැති කරගන්න මගක් හොයන එක. දැන් අම්මයි තාත්තයි දඹදිව යවා ගන්න බැරි වුණා නම් යවා ගන්න හිතාගෙන හිටියා නම් යන්න බැරුව ඉන්න අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි දඹදිව යවලා වන්දනා කරවලා ඒ පින් අම්මටයි තාත්තට අනුමෝදන් කරවලා එහෙම තමන්ගේ හිත සුවපත් කරගන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ අපි මේ මොකද පසුතැවෙන්නේ කරපු වැරදක් වෙච්ච වරදක් ගැන හිතලානේ. කරගන්න බැරි වෙච්ච දෙයක් ගැන හිතලා. එතකොට ඒ දේ පිළිබඳව හරියට තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒකේ නා පසුතැවෙන්නේ නැහැ. එතකොට මේ පසුකාලීනව පසුතැවෙන්න නම් පසු නොතැවී ඉන්න නම් අද දවසේ අපි හොඳට කළමනාකරණය කරන්න ඕන. පෙර වෙච්ච දේවල් නිසා අද පසුතැවෙනවා නම් ඒ පසුතැවෙන්න හේතු වන කාරණා නොසිතා ඒව ගැන හිත හිතා මනසේ ඒ සිතවිල්ල පෝෂණය කරන්නේ නැතුව ඒ මගහරවා ගන්න ධර්මය මෙනෙහි කරන්න ඕන. එහෙම වුණොත් Tamanට සැනසීමක් ඇති කරගන්න පුළුවන්. අපි මේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ පැහැදිලි කළ ආකාරයට අපිට මේ සිතුවිලි දාමයන් ඇතිවීම මේ පසුතැවීම සහගත සිතුවිලි දාමයන් ඇතිවීම සඳහා වන පදනම පැහැදිලි කරා. විශේෂයෙන්ම අධ්‍යාපනය ඉගෙන ගත යුතු කාලයේ ඉගෙන ගැනීම. අපේ හාමුදුරනේ මේ ඉගෙන ගත යුතු කාලයේ ඉගෙන ගැනීම කියන්නේ මේ පොතේ පතේ දැනුමටත් වඩා මේ සමාජය පිළිබඳව යථාර්ථය පිළිබඳව අවබෝධය කියන ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම තුළ තිබුණා. ඒ වගේම මෙහි අනිත් කාරණාව තමයි මේ තමන්ගේ දෙමව්පියන් වෙනුවෙන් සලකන්න තියෙන කාලයේ සලකන එක. මේ කාරණාවත් අපේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. ඊළඟට පසුතැවීම් සහගත සිතුවිලි පෝෂණය වන මූල ධර්ම පිළිබඳව අපේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. අපේ හැමදෙරෝනේ අපි මේ කතාව ඉදිරියට මෙන්න මෙහෙම අරගෙන ගියොත් දැන් පසුතැවීම් සහගත සිතුවිලි මම කොටස් දෙකකට කැඩුවොත් කෙටි කාලීන පසුතැවීම් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම දිගු කාලීන පසුතැවීම් ඇති වෙන්නත් පුළුවන්.
කෙතරම් බණ ඇහුවත් ඇත්තටම එතනින් මිදෙන්න අපහසු මට්ටමේ පසුතැවිලි අපේ ජීවිතවල ඕනෑ තරම් අත්විඳින අය ඉන්නවා. අවසානයේදී ඒවායේ ඛේදාන්ත අපි දකිනවා. එක්ක මානසිකව විවිධ වූ ව්‍යාධීන් වලට ලක් වෙනවා. මේ වගේ අන්තයකට ගිහපු පිරිස ඉන්න පුළුවන්. අපි හඳුරන්නේ මෙවැනි සමාජයක් කොහොමද අපි නිවැරදිව කල්පනාකරණය කරගන්නේ? ඇත්තටම චිත්‍රාංග මේ බුදුබණ තියෙන්නේ අමාරුවේ වැටෙන්න ඉස්සෙල්ලා තේරුම් අරගෙන මිදෙන්න. එහෙමයි. එක පැත්තකින් අපේ රටේ ලෝකයේ මානසිකව ව්‍යාධීන්ට පත්වෙච්ච අය ඉන්න ඔය පසුතැවීම් නිසා. සමහරක් විට ඒ අයව ගොඩ ගන්න අමාරු වෙන්න පුළුවන්. කොච්චර බන කිව්වත් ඒ ඔය කියපු විදියට මේ හිත හදවන්න බැරිම කණ්ඩායමක් ඉන්නවා. ඒ අයව හදන්න සමහරකට ව්‍යාධි මට්ටමටමපත් වුනහම බෙහෙතකින් තමයි ඒක කරන්න වෙන්නේ. සමහරක් විට. මොකද අමාරු වැටිලි ඉවරයි. බුදුහාමුදුරුවෝ අපිට දේශනා කළේ අමාරු වැටෙන්න ඉස්සල්ලා මේ බව තේරුම් ගන්න. මේ කාරණාව හරියට තේරුම් ගත්ත කෙනෙක් අමාරුවේ වැටෙන්නේ නැහැ. ඒ කියන්නේ පසුතැවීම පෝෂණය කර යන්නේ නැහැ. ඒකේන ව්‍යාධියක් දක්වා දුරකට දුවන්නේ නැහැ. හැබැයි ධර්මය අධ්‍යයනය නොකර ධර්මය මෙනෙහි නොකර යන කෙනෙක් සමහරක් විට අමාරු වැටෙන්න පුළුවන්. ඒ අමාරු වැටිච්ච කෙනෙක් ව්‍යාධියක් මට්ටමට පෝෂණය කරපු කෙනෙක් ගොඩ ගන්න ලේසිත් නැහැ. කොච්චර බන තිබුණත් බන වුණත් හරියන තැන් තියෙනවා. හැමෝටම බන හරියන්නේ නැහනේ. මේ බුදුහාමුදුරු දේශනා කරපු ධර්මය ප්‍රායෝගිකව පාවිච්චි කරන්න නම් ඒකට සුදුස්සෙක් වෙන්න ඕන. සුදුසු නැතිනම් ඒ කෙනාට භාවිත කරන්න බෑ. ඒ කියන්නේ යම්කිසි මට්ටමකටවත් ප්‍රඥාව අවදි කරන්න කැමැත්තක් තියෙනවා. එතකොට මේ අර දරුණු මට්ටමටම යනවා නම් කියන දේ තහන්නේ නැත්තම් ඒ ගැනම සිතා යනවා නම් ඒකෙන් අධික ලෙස රෝගී තත්ත්වවලටපත් වෙලා නම් ඒකෙන් ගොඩ එන්න පහසු මගක් නැහැ. හැබැයි එතනට නොවැටි ඉන්න අවශ්‍ය කරන අඩිතාලම බුදුහාඳුරු දේශනා කරලා තියෙනවා. ඒකට එතනට යන්න ඉස්සෙල්ලා අපි දිවියට අත්වැලක් කියලා කියන්නේ මේ වැටෙන්න යන මිනිහාව අල්ල ගන්නවා කියන්නේ. වැටිලා නැහැ. වැටිච්ච මිනිහට අත දෙන්න බෑ. වැටිලානේ. ඒ කියන්නේ වැටෙන්න ඉස්සෙල්ලා අත දෙනවා වැටෙන්නේ නැතුව ඉන්න. හරි? එතකොට දැන් මේ පසුතැවීම නිසා සිදුවන වැටීමේදී හරියට අත අල්ලගත්තේ නැත්තම් ඒ කෙනාව ආයෙ නැගිටවන්න බෑ. වැටෙන ඒවත් තියෙනවනේ විදි. මේ පැටලිලා වැටෙනකොට වැටිච්ච කෙනාට අත දීලා නැගිටවන්න පුළුවන්. මහා පර්වතයකින් වැටෙන්න ගියෝ. වැටුණෙන් පස්සේ පල්ලෙන් ගිහිල්ලා අත දුන්නොත් නැගිටියද? නෑ. එතකොට මේ පසුතැවීම කියන එක හරි භයානකයි. ඒක නිකම් මේ ලිස්සලා වැටෙනවා වගේ නෙවෙයි. ඒ වැටීම වැටුණොත් ආයෙ නැගිට ගන්න බෑ. ඒ නිසා මේ නැගිට ගන්න බැරි තරමට වැටෙන්නේ නැතුව අර දෙන අතින් උපකාරයක් අරගෙන ගොඩ එන්න ඕන. ඒකට තමයි බුදුහාමුදුරන්ගේ දේශනාව තුළ තියෙන මේ කාරණා වැදගත් වෙන්නේ. බුදුහාමුදුර අපිට පෙන්නවා මේ පසුතැවීම නැති කර ගැනීම සඳහා අප්‍රමාදීව කටයුතු කරන්න. ප්‍රමාද වෙන්න එපා. අද දවසේ කළ යුතු කාර්යය. ඒකේ හොඳම දේ තමයි ඔය අබින්නම් පච්ච වෙක්කි තබ්බන් කියලා. නිතර නිතර මෙනෙහි කරන්න කියලා කියපු කාරණා තියෙනවා. ඇයි ඒව නිතර නිතර මෙනෙහි කරන්න කිව්වේ? ඒ අදහසින් බැහැරට ගියපු තැන වරදක් වෙන්න පුළුවන් නිසා. මොනවද? ඉපදීම දුකක්. වයසට යන එක දුකක්. ලෙඩ වෙන එක දුකක්. මැරෙන එක දුකක්. ඕවා නිතර මෙනෙහි කරන්න කියපු කාරණා. ඊළඟට තවත් තියෙනවා.
භික්ෂුන් වහන්සේලාට පෙන්නපු කාරණාවලදී ඔය කම්මස්ස කෝමි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමි අබින්නම් පච්චවිකිතබ්බ. කර්මයක් කරොත් ඒකේ කර්මේ විපාක. හොඳ කර්ම කළොත් හොඳ විපාක, නරක කර්ම කළොත් නරක විපාක ලැබෙන බව නිතර මෙනෙහි කරන්න. සබ්බේහි මේ පියේහි මනාපේහි නානා භාව විනා භාව මේ සියලුම ප්‍රිය දේවල් විනාශ වෙලා යන බව නිතර නිතර මෙනෙහි කරන්න. එතකොට වර්තමානයේ තුල ඒ කාරණා නිතර නිතර මෙනෙහි කරන කෙනෙක් නම් ඒ කෙනා පසුතැවෙන්නේ නැහැ. මොකද මේ ලෝකේ යථාර්ථය දැකලා තියෙනවා. ඒ දැකපු කෙනෙකුට පසුතැවෙන්න තියෙන ඉඩ අඩුයි. පසුතැවෙන්න හේතු ආවත් එයා බොහොම ඉක්මනින් ඒක නැති කරගන්නවා. දැන් ඔතන පසුතැවීම නැති කරගන්න තියෙන තවත් ක්‍රමයක් තියෙනවා. ඔක මම මෙන්න මේ විදිහට පැහැදිලි කරලා දෙන්නම් සමාජයටත් වැදගත් වෙන නිසා. දරුවෙක් නැති වුණාම අම්මා කෙනෙකුගේ තාත්තා කෙනෙකුගේ හිතේ ස්වභාවය. එහෙම නැත්තම් ස්වාමියා නැත්තම් භාර්යාව නැත්තම් තමයි වැඩිපුරම ආදරය කරන කෙනෙක් මැරුණොත් ඒ වගේ වෙලාවක අපේ හිතේ හටගන්න ස්වභාවය මොකක්ද ස්වභාවය? පසුතැවීම් සාගත ස්වභාවය. එතනදී මේකෙන කල්පනා කරනවා දැන් මගේ සුන්දරම කාලේ අතීතයේද වර්තමානයේද අනාගතයේද කියලා. අපි ගමුකෝ දරුවෙන් නැති වෙච්ච අම්මා කෙනෙක් කියලා. අම්මා කල්පනා කරනවා මගේ ජීවිතේ දැන් සුන්දර කාලය මොන කාලයේද? අතීතයේද වර්තමානයේද අනාගතයේද? අතීතය පුතා හිටපු කාලේ. වර්තමානයේ පුතා නැහැ. අනාගතය කොතනට ගියත් පුතා නැහැ. එතකොට අම්මා කෙනෙකුට ජීවිතයේ සොඳුරුතම කාලය බවට පත් වෙන්නේ අතීතය. තමන් වැඩිපුරම ආදරය කරන කෙනා මරණයටපත් වුනහම ඒ පුද්ගලයාට ජීවිතයේ තියෙන සුන්දරම කාලය බවට පත් වෙන්නේ අතීතය. එතකොට මේ අය මොකද කරන්නේ? වර්තමානයේ ඉන්නවට වඩා අනාගතය ගැන හිතනවාටත් වඩා හරියට ප්‍රිය වෙනවා අතීතය ගැන හිතන්න. එතකොට මොකද කරන්නේ? ඔය ගොඩාක් වෙලාවට දරුවෝ නැති වෙච්ච දෙමව්පියෝ රෑ එළි වෙනකන් අතීතයත් එක්ක ඉන්නවා. කල්පනා කර කර. රෑ එළි වෙනකන් අතීතයත් එක්ක ඉන්නකොට අතීතයට හුරු වෙනවා. අතීතය නැතුව ඉන්න බැරුව යනවා. ඊට පස්සේ දවල්ටත් ඒ කෙනාට අතීතයම ඕන වෙනවා. ඊළඟට අතීතයත් එක්ක ජීවත් වෙන්න මොකද වෙන්නේ? ඒ ආකල්ප පෝෂණය වෙන තැන එයාගේ පසුතැවීම වඩාත් වර්ධනය වෙනවා. එතකොට අපි පසුතැවීම නැති කරගන්න තියෙන ක්‍රමයක් තමයි අතීතේ මතක් වෙනවා. ඒක නවත්ත ගන්න බෑ පෘථග්ජනයෙකුට. ඒ සිතුවිල්ල ආපු ගමන් අපි හිතමු ඔන්න පුතා නැති වෙලා. දැන් ඔන්න මතක් වෙනවා පුතා සෙල්ලම් කරපු එකක්. ඒක ගැන මතක් කරගෙන යනකොට චිත්‍රාංග මෙයා දක්ෂ වෙන්න ඕන මේ ගැන හිත හිතා ගියොත් මම යන්නේ වැරදි පාරක. බොහොම කෙටි කාලයකදී මේ කෙනා අරමුණ ඡේදනය කළ යුතුයි. මේ සිතිවිලි ධාරාව මෙයා කඩන්න ඕන. එතකොට දැන් පුතාව මතක් වෙනවා නැත්තම් දුවව මතක් වෙනවා මියගිය කෙනාව මතක් වෙනවා මතක් කර ඉදිරියට ඇදීගෙන යන්නේ නැතුව ඒක කඩලා වෙන අරමුණකට එන්න ඕන. එක්ක පින්කමක් කරනවා. බණ පොතක් කියවනවා. බණ ටිකක් අහනවා. පිරිත් ටිකක් අයියෙන් ශබ්ද නගලා කියනවා. අන්න අර පසුතැවෙන්න හේතු වෙන දේවල් ඕනම පසුතැවීමක් එනකොට ඒ වගේ අර අරමුණ වෙනස් කරන කටයුත්තක යෙදෙන්න පුළුවන් නම් ඒ කෙනා පසුතැවීම පෝෂණය නොකළ කෙනෙක් වෙනවා. ඒක Tamante හිතසුව පිණිස පවතිනවා. එහෙම නැති වුණොත් වෙන්නේ ඒ කෙනා අර වැටෙනවා ආයෙ නැගිට ගන්න බැරි තරමට. ඒ නිසා වැටෙන්න ඉස්සෙල්ලා මේ ධර්ම කාරණා මේ යථාර්ථය කල්පනා කරලා තමන් මේ ඒ පසුතැවෙන්න හේතු වන අරමුණ ඔස්සේ දුවන්නේ නැතුව ඒක වහාම වෙන මගකට හසුරවන්න මහන්සි ගන්න ඕන.
පසුතැවීම් සහගත සිතුවිලිවල බලපෑම පිළිබඳව කතා බහ කරගෙන යද්දී අපේ ස්වාමීන් වහන්සේ අපිට මඟ පෙන්වුවා වැටුණහම නැවත ප්‍රකෘති තත්වයට පත් වෙන තියෙන අපහසුතාවය සහ වැටෙන්න කලින් මිදෙන්න තිබෙන මාර්ගය. මේ අවබෝධය තමයි සමාජයට අදාළ වෙන්නේ. සමාජයේ අපිට ඕන තරම් උදාහරණ තියෙනවා පසුතැවීම් නිසා ජීවිතය ඉදිරියට අරගෙන යන්න තිබෙන අපහසුතාවය නිසා විවිධ වූ අභියෝගවලට මුහුණ දෙන සමාජයක්. අපි හැමදෙරෝනේ පසුතැවීම් පිළිබඳව කතා බහ කරද්දී පසුතැවීමක් කළමනාකරණය ගැන කතා බහ කරද්දී ඔබ වහන්සේ කියනවා මේ සිතුවිල්ලක් එකවරම අපි ඡේදනය කරගන්න ඕන කියන කාරණාව. කොහොමද මේ සඳහා අපි ප්‍රවේශයක් ගන්නෙ? කුඩා කාලේ ඉඳන් තමන් හදපු වඩපු දරුවව මිය ගියාට පස්සේ ඔබ වහන්සේගේම උදාහරණයක් එක්ක අපි අරගෙන ගියොත් ඉදිරියට මෙන්න මෙහෙම සිතුවිල්ලක් එන්න පුළුවන්. මං කොහොමද මගේ දරුවව මම අමතක කරන්නේ? මං මේ දරුවව මෙහෙම අමතක කරන එකම ඒ දරුවා වෙනුවෙන් කරන නිකන් ද්‍රෝහිකමක් වගේ හැඟීමක් අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට ඇති වෙන්න පුළුවන් හාමුදුරනේ. ඒ හැඟීම සාධාරණයි. එවැනි තත්වයකට තිබෙන පිළිතුර මොකක්ද? ඇත්තටම ඔය හැඟීම එන්නේ ආධුනික ස්වභාවයේ හිටියාම. එහෙමයි. හරි. ධර්මයේ ඔස්සේ පරිණත වෙනකොට ඔය හැඟීම එන්නේ නැහැ චිත්‍රාංග. දැන් මේ උදාහරණ ගන්න. මගේ අම්මව මගේ තාත්තව හම්බුනහම අනිත් අම්මලා තාත්තලා අපේ අම්මගෙන් තාත්තගෙන් අහන්නේ මොන හිතකින්ද ඔයා පුතාව ශාසනයට දුන්නේ? මං ගෙදර හිටපු එකම පුතා. හරි? මොන හිතකින්ද ඔයා දුන්නේ? ඔයාට කරන්න පුළුවන් වුණාද ඒක? දැන් අනිත් අම්මලට තාත්තලට මගේ අම්මයි තාත්තයි කරපු වැඩේ කරන්න හිතන්නවත් බෑ. මගේ විතරක් නෙවෙයි මේ මහානවෙලේ ඉන්න හැම හාමුදුරුවෝ කෙනෙකුගේම අම්මලා තාත්තලා ඒ කරලා තියෙන කැපකිරීම කරන්න හිතන්නවත් බෑ. හැබැයි අපේ අම්මයි තාත්තත් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්. හරි? එතකොට එතනදී සසරගත පුරුද්දක් වෙන්න පුළුවන්. සමහරකට ධර්මයෙන් ගත ආభాෂය වෙන්න පුළුවන්. අන්න ඒ ආభాෂයත් එක්ක ඔය හිතන තීරණ වෙනස් වෙන්න පුළුවන්. දැන් හොඳ උදාහරණයක් තවත් එකක් කියනවා. මේක අපිට බොහොම සමීපව සිදුවෙච්ච සිදුවීමක් චිත්‍රාංග. අපේ හාමුදුරුවෝ නමකගේ සහෝදරියක් මේ සහෝදරිය විවාහ වෙලා හිටපු ස්වාමි පුරුෂයා උරුදු මං හිතන්නේ 35ක් විතර ඇති නැති වෙනකොට ළමයි 3 දෙනෙක් හිටියා. කොහොම හරි අසනීප වෙලා රෝහල් ගත කළා, දැඩි සත්කාරයකකට දැම්මා. ඊට පස්සේ බේරගන්න බෑ කියලා කිව්වා. යන්ත්‍ර වලින් තමයි ඉන්නේ, බේරගන්න බෑ. ඒ පුතාව බේරගන්න, ඒ පුද්ගලයාව බේරගන්න එයාගේ අයියාත් හරියට මහන්සි වුණා. ඔය අසනීප වෙලා ඉන්න කෙනාගේ අයියා. එයාත් හරියට කැප වෙනවා, දොස්තර මහතුරු හොයනවා. පුදුම විදියට දැන් මේ බේරගන්න බෑ කියන කෙනාව පණ ගන්නවා. එතකොට මල්ලි තමයි ලෙඩ වෙලා ඉන්නේ, අයියා තමයි මහන්සි වෙන්නේ. කොහොම හරි මල්ලි දැඩි සත්කාරයකක ඉන්නකොට එක රැයක අයියට අමාරු වෙලා අයියත් ඒ රෝහලේම නැවැත්තුවා. හරි, මේ සත්‍ය සිදුවීම. කොහොම හරි අයියවත් දැඩි සත්කාරයකකට දාන්න ඕන වුණා. මල්ලි මැරුණා. මල්ලිගේ දේහය මෝචරියට ගෙනාව, අයියව දැඩි සත්කාරයකකේ ඒ ඇඳටම දැම්මා. පැය භාගයක් ඇතුළත අයියත් නැති වුණා. දෙන්නම විවාහ වෙලා දෙන්නටම ළමයි 3 දෙනා ගන්න හිටියා. අයියගේ මල්ලිගේ දෙන්නගෙම දේහයන් දෙක එකට ගෙදරට ගෙනාවා. නෝනලා දෙන්න හඬා වැළපෙනකොට ඒ නැති වෙච්ච දරුවෝ දෙන්නගේ අම්මා ඇවිල්ලා ඒ නෝනලා දෙන්නට කියනවා
ඕගොල්ලෝ ඇඬුවයි කියලා මේ දෙන්නට පණෙන්නේ නැහනේ. ගිහලා කෑම ටිකක් කන්න. එතකොට දැන් එළියේ ඉඳලා බලාගෙන ඉන්න අම්ම කෙනෙක් හිතයි මේ මහ පුදුම අම්මා කෙනෙක්. දුකක් නැද්ද? ඒ දුකක් නැද්ද කියන ආකල්පය තුළ ඉන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් අර තරම් පරිණත නැහැ. හරි? එතනයි තියෙන්නේ. ඔය චිත්‍රාංග කිව්වේ මේ ද්‍රෝහිකමක් වෙන්න පුළුවන්. අමතක කරන්නේ කොහොමද? අර ඒ වගේ සිතිවිලි එනව චිත්‍රාංග පරිණත නොවන තාක්කල්. හරි? පරිණත වෙච්ච තැන ඒකෙන හැසිරෙන්නේ වෙනස් විදිහකට. දැන් අර අම්මා හඬා වැළපි හිටියේ නෑ. මේක තමයි යථාර්ථය. දරුවෙක් නැති වුණා කියලා පණිවිඩය ඒ වෙලාවේ තුණ්ඩු කෑල්ල ලියලා එවනකොට දානේ බෙද ඉන්න උපාසකම්මට පුතා නැති වෙලා කොල්ලේ නැව්වා ඉනේ ගහගත්තා දානේ බෙදුවා. සාමාන්‍යයෙන් දකින්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්ගේ මහ පුදුම අම්මා කෙනෙක්. ළමයා මැරෙනකන්ද කොහෙද ඉඳලා තියෙන්නේ. හැබැයි ළමයා මැරෙනකන් හිටියා නෙවෙයි තේරුම් අරගෙන හිටියා. එතකොට චිත්‍රාංග මේ යථාර්ථය තේරුම් ගන්න තරමටම අපට පුළුවන්කම ලැබෙනවා ඒවට මුහුණ දෙන්න. එතකොට මේ ලෝකේ එක එක්කෙනා එක එක විදියට මුහුණ දෙන්න. මේ ලෝකේ එක එක්කෙනා එක එක විදියට මුහුණ දෙන්න. තමන් ධර්මයේ භාවිතා කරන විදිය අනුව තරම අනුව ඒ ක්‍රියාත්මක වන ස්වභාවය වෙනස් වෙන්න පුළුවන්. දැන් තාත්තා අම්මා නැති වුණා කිව්වම දැන් අපේ හාමුදුරුවෝ නමක් හිටියා. උන්වහන්සේගේ වෙසක් පොයක් දවසේ මට මතකයි තාත්තා නැති වුණේ. තාත්තා නැති වුණා කියලා ආරංචි වුණා. දවසේ වෙසක් පොයේ බණ 7ක්ද කොහෙද තිබුණා. බණ 7ම ඉවර වෙලා තමයි ගෙදර ගියේ. අපේ හාමුදුරනේ දැන් ඔය කතාවේදී මට මෙහෙම අතුරු ප්‍රශ්නයක් ගන්න අවසරයි. මේ සමාජයේ දකින විදිහ ඔබ වහන්සේ අර කියපු කතාව මේ ඇහි කඳුලක්වත් තිබ්බේ නැහැ. දැන් ගොඩක් වෙලාවට අපේ සමාජය මල ගෙදරක ගියත් බලන්නේ ළඟම ඉන්න කෙනා අඬනවද කියලානේ. දැන් ඔය ඔබ වහන්සේ දැන් අපි ගොඩනගාගෙන ආපු කතාවෙත් ස්වාමීන් වහන්සේ බණ 7ක් මේ දේශනා කරනවා. ස්වාමීන් වහන්සේ නම් කමක් නැහැ. ධර්මයේ තේරුම්ගෙන තියනවා කියලා සමාජය ප්‍රශ්න කරන්න පුළුවන්. හැබැයි දැන් ගිහි සමාජය ගත්තාම ඇහි කඳුලක්වත් තිබ්බේ නැහැ. කිසිම ගාණක් නැහැ. සමහරක් වෙලාවට මේක මේ සමාජයට පෙන්වන්න ඕන තත්වයකුත් අපේ සමාජය ඇති වෙලා තියෙනවා. ඔව් දැන් ඒ නිසානේ චිත්‍රාංග ඉස්සර දැන් නැහැ ඔවා. එහෙමයි. ඉස්සර මේ මලගයක් වුණාම ඒ ගෙදර මේ අර දේහේ පහන පත්තු කරනවා වගේ නිවෙන්න දෙන්නේ නැතුව පහන් පත්තු කරන්නේ. ආන්න ඒ වගේ වැඩක් තමයි එක දිගට අඬනවා කියන එක. ගෙදරේ උන්ට ඇඬෙන්නේ නැත්තම් සල්ලි දීලා ඇඬෙව්වා. ඔය ගම්වල ඉන්නවා කුලියට අඬන අය. ඒ කියන්නේ මිනිස්සු හිතාගෙන හිටියා මේ මලගයක් නම් ඒ ගෙදර කඳුල් අඬන ඒක එළියට එන්න ඕන කියලා. එතකොට තමයි එළියේ ඉන්න මිනිස්සු මේ මනුස්සයා බොහොම හොඳ කෙනෙක් ආදරෙන් ඉඳලා තියෙන කෙනෙක් කියන එක තීරණය කරන්නේ. හැබැයි ඒ තරම් මෝඩ් නෑ දැන් සමාජය. දැන් අපි පාංශකුල වලට ගියාම ලොකු වෙනසක් දකිනවා. එහෙම මහ විලාප දීගෙන අඬන්නේ නෑ. මේ පැය 24 බණ ආන්න සමාජයේ වෙනසක් තියෙන්න දෙපෙයි. ඒ වෙනස දැන් ඇති වෙලා තියෙනවා. ඒ වෙනස නැහැ කියන්න බෑ ඇති වෙලා තියෙනවා. ඉතින් එතකොට මේ ඒවා දරා ගැනීමේ ශක්තිය මේ ධර්මයේ දැන් හාමුදුරු නමක් ඒ විදිහේ වෙනස් වෙනවා කියන්නේ හාමුදුරු කියන්නේ පෘථග්ජන කෙනෙක් නේ. එතකොට හාමුදුරුවන්ට ඒ වෙනස ඇති කරගන්න ධර්මයේ භාවිතා වුණා නම් සාමාන්‍ය කෙනෙක් ධර්මයේ භාවිතා කරාම එයාටත් ඒ தත්ත්වයටපත් වෙන්න පුළුවන්. මේ කියන්නේ මේ ඒවා මේ අනිත්‍යතාවය දරා ගන්න පුළුවන් ශක්තිය ගොඩනගා ගන්න තමයි බුදුහාමුදුරු ධර්මයේ දේශනා කළේ. ධර්මයේ හරියට භාවිතා කරනවා නම් චිත්‍රාංග මහ පුදුම ශක්තියක්. දුක් සහිත අවස්ථාවක දුකක් ඇති නොකර එය සංවේගයක් බවට පත් කරගන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද නේ? දැන් අපිට ඔය දුක සංවේගය ගැන අපි කතා කරලා තියෙනවා මේ දිව්‍ය තත්ත්වලක් වැඩසටහන ඔස්සේම. මේ දැන් මේ වසංගත තත්ත්වය නිසා ලක්ෂ සංඛ්‍යාත ජනකය මැරුණානේ. ওই ලක්ෂ ගානක් අද මෙච්ච 80ක් මැරුණා 100ක් මැරුණා කියලා ලංකාවේ කියනකොට මෙච්චර දහස් ගානක් මැරුණා කියලා කියනකොට
අපේ නොවන කෙනෙක් මැරෙන නිසා ඔය 1000 ආරංචි වුණත් අපිට එන්නේ සංවේගයක් නේ. තමන්ගේ කෙනා මැරිච්ච තැනනේ දුක එන්නේ. එතකොට දුක මතුවෙන්නෙම අර ඇලීම බැඳීම වැඩි වෙන තරමට. දැන් බුදුහාඳුරන්ගේ දේශනාව තුළ තියෙන්නේ මොකක්ද? ඇලීම බැඳීම පාලනය කරන්න. ඒ කියන්නේ යුතුයකම් ඉටු කරන්න එපා කියන එක නෙවෙයි. මම මගේ කියලා දෙයක් නෑ කිව්වනේ. එහෙම කිව්වේ දරු පැටියා මගේ අම්මා කියලාගෙන දුවගෙන එනකොට උඹේ වෙන්නේ කොහෙද මං පලයන් යන්න කියලා එලවන්න නෙවෙයි. මිනිස්සු වරදව ගත්ත මිනිස්සු ඉන්නවා. එතකොට මේකේ මේ මගේ අම්මා කියලා පුතා දුවගෙන එනවා නම් ඔව් මගේ පුතේ කියලා අල්ල ගන්නවා මිසක් අල්ලගෙන මගේ කියලා කිව්වට මම මගේ කියලා මේක රඳව ගන්න මට බෑ කියන එක ඔළුවේ තියනවා නම් ඒක නම් බොහොම පරිණතයි. ඉතින් සමාජයේ දකින්න විදි ගත්තාම සමාජයේ පුරුදු වෙලා තියෙන්නේ තර ලාමක විදියට යන්නනේ. සමාජයේම පරිණත වෙනකොට සමාජයේ විසින්ම ඒක තේරුම් ගන්නවා. දැන් එන්න මේ සමාජය තුළ ඒ පරිණත වීම ඇති වෙනවා කියලා මම විශ්වාස කරනවා. අපේ හාමුදුරනේ මේ පසුතැවීම් සහගත සිතුවිලි ගැන කතා බහ කරද්දී මේ අපි යම් මොහොතක තීන්දුවක් තීරණයක් ගන්නවා ඒ වෙලාවේ හිතනවා ඒක හොඳයි. හැබැයි කාලයත් එක්ක යද්දී ඒ තීරණය වැරදි කියලා ඇති වෙන පසුතැවීම. දැන් අපි පසුතැවීමට ඇති වෙන හේතු කාරණා ගොඩාක් කිව්වනේ අපේ හාමුදුරුවනේ. හැබැයි යම් කිසි තීන්දුවක් ගද්දී ඒ තීන්දුව ගත් වෙලාවේ තියෙන සාධක සියල්ලක්ම සලකලා බලනවා. අනාගතය දිහා බලද්දී හරි ගැටලුවක් නැහැ. හැබැයි කාලයත් එක්ක යද්දී මේක මහා පසුතැවීම් සහගත ලක්ෂණ ගොඩක් ඇති වෙලා අවසානයේ පසුතැවීමක් ඇති වෙනවා. ඔව් ඒ වගේ තීන්දුව తీරන බොහොමයක් තියෙන්න පුළුවන්. එහෙමයි. විවාහ සමහරකට දරුවා ෆෝන් එක ඉල්ලනකොට ෆෝන් එකක් අරන් දීලා සමහරකට බයික් එක ඉල්ලනකොට බයික් එක අරන් දීලා ඒ වෙලාවෙ හිතුවා නමුත් ඒ බයික් එකෙන්ම මිය ගිහිල්ලා රියනුතරකට ගිහිල්ලා එක්ක ඒ ෆෝන් එකෙන්ම ඔළුව හොඳ නැති මිනිස්සෙක් හැදිලා නෝනාට ෆෝන් එක අරන් දීලා නෝනා ෆෝන් එකෙන්ම වෙන පටලැවිල්ලක් හදාගෙන ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. එතකොට මේ ඒ මොහොතේ ඒ අවස්ථාවේදී අපි තීන්දුව తీරන ගන්න වෙනවා ඒකට. දැන් දුරදිග බලලා තීන්දුව తీරන ගන්න ඕන. එතකොට හැම සිදුරක්ම වහගෙන අපේ තීන්දුව తీරන ශක්තිමත් වෙන එකකුත් නැහැ. හැබැයි අර ඒ දුරදිග බලලා තීරණයක් ගත්තාම ඒන පසුතැවීම ඉදිරියේ එතනට උත්තරයක් දෙන්න පුළුවන් වේවි අර නොසිතා තීන්දුව తీරන ගන්නවට වඩා. අනාගතය ගැන බලලා තීන්දුව తీරන ගන්නකොට ගොඩාක් දේවල් කල්පනා වෙනවානේ. පොඩි වැරදෙන තැන් එන්න පුළුවන්. එතකොට මේ වැරදෙන තැන්වලදී එතනට මොකක් හරි අදාළ ක්‍රියාමාර්ගයක් කල්පනා කරනවා මිසක්කා එතනදී ඒක පාලනය කරගන්න යම්කිසි වැඩපිළිවෙලක් ගන්නවා මිසක්කා එහෙම ඒ තරම් ලොකු බයක් ඇති කරගත්තොත් අද ගන්න ඕන නිවැරදි තීරණ සමහරකට නොගෙන ඉන්නත් පුළුවන්. හැම වෙලාවෙම සැකයක්නේ. එහෙමත් බෑ. අපි හැම වෙලාවකම ගත්තොත් තීරණයක් ඒක කල්පනා කරන්න ඕන බුද්ධිමත්ව. නමුත් අද ගන්න තීරණය හෙට වෙනස් වෙන්න පුළුවන්. වෙනස් වෙන තැනදී අපි බුද්ධිමත් වෙන්න ඕන. අද ගන්න හැම තීරණයක්ම හරියටම හරි වෙන්නේ නැහැ. වරදින්න පුළුවන්. එතකොට අනාගතය ගැන මේක වරදීද කියන මහා බියකින් තීන්දුව తీරන නොගෙන හිටියොත් ඒත් ප්‍රශ්නයක්. එතකොට අද දවසේ ගත යුතු තීන්දුව తీරන අනාගතය ගැන බලලා ගන්න ඕන. හැබැයි ඒකේ දුර්වලතා එන්න පුළුවන් අනාගතයේදී ඒන දවසේදී එයට උත්තරයක් සාර්ථක ලෙස බුද්ධිමත්ව කල්පනා කරලා ලබා දෙන්න ඕන. අපි හැමෝටම ඔබ වහන්සේ මේ දක්වා පැහැදිලි කරපු කාරණා එකම අපි මෙහෙම කිව්වොත් අපි කියනවා මේ හැමදේම වෙන්නේ හොඳට. මේ කතාවත් එක්ක මේ කියමනත් එක්ක මේ දක්වා පැහැදිලි කරපු කරුණු කාරණා අපි කොහොමද කල්පගන්නේ? ඔක්කොම හොඳටයි කියලා කියන්නේ චිත්‍රාංග හොඳාවත් නරකාවත් මුහුණ දෙන්න එපා. එහෙමයි. හරි. එතකොට මේ හොඳ දෙයක් වුණත් නරක දෙයක් වුණත් අපි ඒක බාර ගන්න ඕන. බාර ගන්න වෙනවා. එතකොට මේ බාර ගන්න වෙන නිසා අපි අර ධනාත්මක චින්තනයකට ගෙනියනවා කෝකත් වෙන්නේ හොඳටයි කියලා. හොඳට වුණත් නරකට වුණත් එන දේ තමයි එන්නේ. එතකොට ඒක බාර ගන්න අපිට යම්කිසි ශක්තියක් සපයනවා කෝකත් වෙන්නේ හොඳටයි කියලා හිතනකොට. එහෙම නැතුව එතන මේ ලොකු ග්‍රහණය කරගන්න ඕන ස්වභාවයක් නැහැ. එතනදී අපි කල්පනා කරන්න ඕන දේ තමයි
දැන් මේ දරුවා නැති වෙනකොට ඒකත් හොඳටයි එහෙම නෙවෙයි. ඒ එන හැම එකක්ම ඉතින් බාර ගන්න වෙනවා. අර බාර ගන්න වෙන නිසා හොඳයි කියන එක තමයි. දැන් අපි සාමාන්‍යයෙන් බාර ගන්න හොඳ දෙයක් නේ. ඒතකොට හොඳ දේ විතර නෙවෙයි නරක දේ තෙනවනේ. ඒකත් බාර ගන්න වෙනවනේ. ඒ නිසා කෝකත් හොඳයි කියලා ගන්න එක තමයි කරන්න තියෙන්නේ. ඒක අර මනස යම්කිසි ශක්තිමත්ව එයට මුහුණ දෙන්න අපි හදාගත්ත සංකල්පයක්. බොහෝ වෙලාවට බොහෝම ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දීලා ඒ ප්‍රශ්න निराකරණය කරගන්න බැරිම තැන බොහෝ දෙනා කියන දේ තමයි හැමදේම හොඳට වෙන්නේ. අපි හඳුරන්නේ මේ කාලයට බාර දෙනවා කියන කාරණාවත් ඒහා සමගාමී කරුණක්ද? කාලයට බාර දෙනවා කියලා කියන්නේ මේ නිකන් කාලයට බාර දීලා නිකන් ඉන්න බෑ. එහෙමයි. කාලයට බාර දීලා තමනුත් යන්න ඕන මේක පාලනය කරන ගමනක. දැන් බුදුහාමුදුරුවෝ ඒ කාලයට බාර දීම කියන එක හරිය ලස්සනට කරලා තියෙනවා. හොඳම උදාහරණේ කිසා ගෞතමී. දරුවා මැරිලා මලකඳ උස්සගෙන ආවා. බුදුහාමුදුරුවනේ මගේ පුතාට පණ දෙන්න. බුදුහාමුදුරුවෝ බණ කිව්වේ නෑනේ. ඒ වෙලාවේ බණ කිව්වේ නෑ. අපි ගාවට මේ දැන් කවුරු හරි ළමෙක් මැරිච්ච ළමෙක් අරගෙන ආවොත් අම්ම කෙනෙක් අපි නම් කියයි අනිච්චන් දුක්ඛං සංසාරේ සියලු දේ අනිත්‍යයි අම්මා මේ මරණ ධම්මෝමි මරණං අන්නදීතෝති අබින්නම් පච්චේ කිතබ්බං ඉපදුනා නම් මැරෙන්න දෙපැයි ඉතින් ඊළඟට ආයුක්කය කම්මක්කය උභයක්කය උපච්ඡේදක ඔය වගේ බණ ටිකක් කියන එකනේ කරන්නේ හැබැයි බුදුහාඳුරු දැනගත්තා ළමයා නැති වෙච්ච වෙලාවේ එන අම්මට ඒ බණ හරියන්නේ නැහැ මම ඒක පිළිගන්නවා ඇත්තටම අපි පාංශකෝලවලදී බණ කිව්වට ඒ බණ හරියටම හරි ගියා කියලා කියන්න බෑ මොනවද බණක් අහන එක හොඳයිනේ. නමුත් අර කෙනෙක්ගේ වියෝවක් ඉදිරියේ වෙච්ච දෙයක් නිසා ඇති වෙච්ච පීඩන එක පාරටම අත ගන්න බෑ. අපි ඒ තරම් දක්ෂ නැහැ. ඒ තරම් අපි මේ පුහුණු වෙලා නැහැ. පුහුණු වුණා නම් පුළුවන්. පුහුණු වෙලා නැහැ. එතකොට කාලයට බාර දෙන්න වෙනවා. දැන් ඔන්න අද කෙනෙක් නැති වුණා නම් අද කතා කරලා බෑ. සතියක් දෙකක් තුනක් අන්න එහෙම යනකොට තමයි මේක ටිකෙන් ටික මෙයා බන ටිකක් ඇහිලා මේකට මුහුණ දීලා අර උණුසුම ටිකක් සීතල වෙන්න යනකොට තමයි මෙයාට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා හැම දෙයකම කාලයට බාර දෙන්න ඕන. කාලයට බාර දීලා නිකන් ඉඳලා බෑ. අපිත් ඒ කාලය තුල වැඩක් කරන්න ඕන. හරියට මේ නිරෝධායන ඇඳිරි නීති වගේ. හරි? මාසයක් වහලා තිබ්බා වැහුවම තමයි කියලා හිටියොත් බෑ. ඒ කාල සීමාව වෙන්න ඕන වැඩේ කෙරෙන්න ඕන. ඒතර කාලය දීලා බලාගෙන ඉන්නවා. ගෙවල් වලට වෙලා ඒ කාල සීමාව තුල වෙන්න ඕන දේ කරනවා. විය යුතු දේ නොකළොත් මොකද වෙන්නේ? කොච්චර කාලෙ ගියත් අරපු ගමන් ආයේ ප්‍රශ්න වැඩි වෙනවා. ඒ කියන්නේ මේ දේවල් මේ ස්වභාවිකව වෙන කල්ම සිටීම නෙමෙයි තමගේ කාර්යයට කියන. කාලයට ඉඩක් දෙන්න ඕන. එහෙමයි. ස්වභාවිකවම කාලය යනකොට කාලය ගත වීමත් එක්ක සමහර ප්‍රශ්න විසඳෙනවා. එහෙමයි. හැබැයි තමන්ගේ තල්ලුවකුත් යන්න ඕන. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් කෙනෙක් නැති වුණාට පස්සේ අද තියෙන වේදනාව නෙවෙයි අවුරුද්දකින් තියෙන්නේ. ටිකක් අඩු වෙනවා. ඇත්තටම ගත්තොත් ඒක මතකය ඒවා ටිකක් අඩු වෙගෙන යනවා. එතකොට ඒක අපි හිතමු ඒ නැවත ඒ සිතිවිලි තුලම කල්පනා කර ගියොතින් සමහරකට අවුරුද්දක් ගිහිල්ලා හිත හදා ගන්න බැරි වෙන්න පුළුවන්. එතකොට මං කියන්නේ අර කාලයට ඉඩ දීලා හරි එකපාරට හිත හදා ගන්න බෑ. අපිට කතා කරලා අහනවා ආන්දරනේ කොහොමද මේ ඊයේ මිය ගිහිල්ලා නම් අද අහනවා මේ මගේ පුතාගේ ඕන නැති වුණා මගේ මේ දුවගේ මහත්තයා නැති වුණා දරුවා නැති වුණා අනේ හාමුදුරුවනේ හිත හැදෙන්න මොකද්ද කරන්නේ? කවදද නැති වෙලා තියෙන්නේ? ඊයේ නැති වෙලා තියෙන්නේ. එහෙම හිත හදන්න බෑ. එතකොට ඒකෙදි කාලයක් යනවා. ඒ කාලේ යනකොට තමන් බන පරිශීලනය කරන්න ඕන. යථාර්ථය මෙනෙහි කරන්න ඕන. ඒක කරනකොට ඒ කාලයත් එක්ක දරා ගැනීම හැකියාව ඇති වෙනවා. ඒ කාලයට බාර දෙනවා කියන්නේ අන්න ඒකයි. කෙනෙක්ගේ වියෝවකදී මේ හිත හදාගන්න උත්සාහ කිරීමත් හරි වටිනවා වෙ හාමුදුරනේ. ඔව්. මේ වගේ තත්ත්වයක් තුල. ඒ නිසා පසුතැවීම් සහගත සිතුවිලි ගැන අපි කතා බහ කරේ.
ඔබ මේ වෙලාවේ මෙනෙහි කරන්න ඔබට කතරම් පසුතැවීම් ජීවිතේ ඇති වෙලා තියෙනවද? සමහර කලාවට අපිව මේ මොහොතේ අහන දකින ඔබත් යම් යම් කරුණු කාරණා හින්දා ජීවිතේ පසුතැවිලි වල ඇති. මේ පසුතැවිලි කළමනාකරණය කරගන්නයි අද දවසේදී මාර්ගෝපදේශනය ලබා දුන්නේ. එනිසා ජීවිතය කියන්නේ අවිනිශ්චිත සිද්ධිදාමයක්. ඒ අවිනිශ්චිත සිද්ධිදාමය තුළ නිශ්චිත ඉලක්කවල ගොනු වෙලා ඉන්න අපිට මේ වගේ සිතුවිලි ඇතිවීම සාමාන්‍ය දෙයක්. ඒ සාමාන්‍ය දෙය ඒ ස්වභාවය අවබෝධ කරගෙන ඒ සඳහා එය කළමනාකරණය කරගන්නයි අද දවසේදී ප්‍රවේශය ලබා දුන්නේ. ජීවිතේ හැමදාම දුක තියෙන්නේ නැහැ. ජීවිතේ හැමදාම සතුට තියෙන්නේ නැහැ. අපි මේ කාරණාව සමාජයක් විදිහට දැන් ධර්මයේ ශ්‍රවණය කරලා අපිට අවබෝධයක් තිබෙනවා. හැබැයි අද දවසේ අපි උත්සාහ කරන්නේ යම් කිසි ආකාරයක දුකක් ගත කරමින් ඉන්න කාලයකදී ඒ දුකෙන් මිදෙන්න අවශ්‍ය කරන පසුබිම නිර්මාණය කර ගැනීම. පසුතැවිලි සහගත සිතුවිලි එක්ක ඔද්දල් වෙන තමන්ගේ හිත එතනින් මුදවා ගන්න අවශ්‍ය කරන ඒ කාලයේ වගකීම ඉටු කිරීම ගැන. එනිසා වෙනුයි අද දවසේදී අපි කතා බහ කරේ පසුතැවීම් සහගත සිතුවිලි කළමනාකරණය කර ගැනීම පිළිබඳව. අපේ ස්වාමීන් වහන්සේට අපේ පාදාභි වන්දනයෙන් යුතුව নমස්කාරය මේ මොහොතේ පුද කර සිටිනවා. අද දවසේදී අපිට අවශ්‍ය කරන ධර්මානුකූල මඟ පෙන්වීම ලබා දුන්නේ කුඹුක ශ්‍රී වජිරඥාන ධර්ම නිකේතනයේ අගරු අනුශාසක මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය රාජකීය පඬිත පූජ්‍යපාද ගල්කිස්සේ සෝමානන්ද අපේ ස්වාමීන් වහන්සේ. අපේ ස්වාමීන් වහන්සේට අපේ নমස්කාරය පුද කරමු. ත්වන් සරණයි ස්වාමීන් වහන්සේ. අපි හමුවෙමු ලබන සතියේ පසුතැවීම් සහගත සිතුවිලි ඔබට ඕනෑ තරම් ඇතිවන්නට පුළුවන්. එනිසා පසුතැවීම් දුරු කරගන්න අද දවසේ කළ යුතු දේ කරන්න. මේ ධර්ම ඖෂධය ඔබට ආශිර්වාදයක් කරගන්න සුවපත් වෙන්න. ඒ සඳහා අදිෂ්ඨානශීලීව පෙළගැසෙන්න ඔබ සියලු දෙනාටම ආරාධනා කරමින් තවත් ඔබේ ජීවිතයට අවශ්‍යම කරන කරුණක් ඔස්සේ දිවියට අත්වැළක්වන්නට අපි ලබන සතියේත් හමු වෙන්න සූදානම්. එතෙක් ඔබ සැමට තෙරුවන් සරණයි. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ජයමග TV YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ක්ලික් කරන්න.